සුපටිපන්න ගුණය. නිවනට පමුණුවන සුන්දර ප්‍රතිපත්තියක් පුරණ බව සුපටිපන්න ගුණයය. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ කල්යාණ පෘථග්ජන භික්ෂූන් හා ශෛක්ෂයෝ සුන්දර ප්‍රතිපත්තියක් පුරමින් සිටින බැවින් සුපටිපන්න නම් වෙයි. රහත් වූ ඒ ප්‍රතිපත්තිය පුරා අවසන් කොට සිටින බැවින් සුපටිපන්න නම් වෙති. මේ දෙය කරමිය මේ දෙය නොකරමියයි අදිෂ්ඨාන කර ගැනීම වශයෙන් හෝ සමාදම් වීමෙන් හෝ ප්‍රකෘති චාරිත්‍ර වශයෙන් හෝ පවතින ක්‍රියා විශේෂයෝ ප්‍රතිපත්ති නම් වෙති. ප්‍රතිපත්ති වලින් ඇතමෙක් නිෂ්ඵල ප්‍රතිපත්තිය, ඇතමෙක් අපායට පමුණුවන ප්‍රතිපත්තියුය, ඇතමෙක් සුගතියට හා නිවනට පමුණුවන ප්‍රතිපත්තියුය. සුගතියට හා නිවනට පමුණුවන ප්‍රතිපත්තියහු සම්‍යක් ප්‍රතිපත්ති නම් වෙති. අපායට පමුණුවන ප්‍රතිපත්තියහු මිත්‍යා ප්‍රතිපත්ති නම් වෙති. ප්‍රතිපත්තීන් අතර පිරීම ඉතා දුෂ්කර වූ, දුකින් පිරිය යුතු වූ, දුක් සහිත වූ රූක්ෂ ප්‍රතිපත්තිද ඇත. පිරීම පහසු, සුවසේ පිරිය හැකි ප්‍රතිපත්තිද ඇත. ධර්මය නොදන්නෝ පිරීමට දුෂ්කර රූක්ෂ ප්‍රතිපත්තීන් උසස් ප්‍රතිපත්ති ලෙසද, එබඳු ප්‍රතිපත්ති පුරණ පුද්ගලයන් උසස් පුද්ගලයන් ලෙසද, රහතුන් ලෙසද සලකති. රූක්ෂ වූ පමණින් ප්‍රතිපත්තිය සම්‍යක් ප්‍රතිපත්තියක් නොවේ. ඇතැම් රූක්ෂ ප්‍රතිපත්තියහු පුරන්නවුන් මරණින් මතු අපායට පමුණුවන මිත්‍යා ප්‍රතිපත්තියහුය. තීර්ථකයන් විසින් පුරණ මෙලව දුක් විඳ මරණින් මතු අපායුත්පත්තියටද හේතුවන මිත්‍යා ප්‍රතිපත්තීන් චූල ධම්ම සමාදාන සූත්‍රයෙහි වදාරා ඇත. ඇතැම් තීර්ථකයෝ වස්ත්‍ර පරිභෝගයෙන්ද ලෝභය ඇති වෙතැයි වස්ත්‍ර නොහැඳ උපන් හැටියටම වෙසෙති. එය ඔවුන්ගේ එක් ප්‍රතිපත්තියකි. මනුෂ්‍ය චාරිත්‍ර හැර සිටගෙනම මලමුත්‍ර පහ කරති. හිටගෙනම ආහාර අනුභව කරති. භාජන පාවිච්චි නොකොට අතටමගෙන ආහාර වළඳති. ජලයත් සත්වයනුත් වරදවාගෙන අතසේදීමට දිය පාවිච්චි නොකරති. ජලයත් සත්වයින් යයි වරදවාගෙන අතසේදීමට දිය පාවිච්චි නොකරති. ලෙව කෑමෙන් අත් පිරිසිදු කරති. කෝටු කැබලිවලට ද පණ ඇතැයි පිළිගෙන ඒවා ශරීරය පිරිසිදු කිරීමට පාවිච්චි නොකරති. ඒවා ශරීරය පිරිසිදු කිරීමට පාවිච්චි නොකරති. පිණ්ඩපාතයේ දීම සඳහා එන්නේයි ආරාධනා කළහොත් නොයති. යන කල්හි දීම සඳහා සිටින්නයි කිව්වහොත් නොසිටති. ඔවුහු අනුන් කියන දෙය කිරීමත් වරදක් යයි සලකති. තමන් උදෙසා පිළියෙල කළ ආහාරය නොපිළිගනිති. බත් ගන්නා කල්හි හැන්ද වැදීම සැලියට පීඩාවක් යයි සැලියකින් ගෙන දෙන ආහාරය නොපිළිගනිති. එසේම පැසකින් ගෙන දෙන ආහාරයද නොපිළිගනිති. එලිපත්තක් අතුරෙහි සිටිනසේ දෙන දෙය නොපිළිගනිති. මෝල් ගසක් මැදිකොට දෙන දෙය නොපිළිගනිති. දඩු කඳක් මැදිකොට දෙන දෙය නොපිළිගනිති. වළඳමින් ඉන්නා දෙදෙනෙකුගෙන් එකෙකු නැගිට දෙන නොපිළිගනිති. ගැබිනියන් විසින් දෙන දෙය නොපිළිගනිති. කිරිපෝමෙන් සිටි මවකගෙන් දෙන දෙය නොපිළිගනිති. පුරුෂයෙකු හා වෙසෙන ස්ත්‍රියක් දෙන දෙය නොපිළිගනිති. අනුන්ගේ සහල් එකතු කොට පිසූ බත නොපිළිගනිති. සුනකයෙකු බලා සිටින තැනින් නොපිළිගනිති. මැස්සන් ඇති තැනින් නොපිළිගනිති. මස්මාලු නොපිළිගනිති. සුරාමේරය පානය නොකරති. ධ්‍යානයෙන් කළ තූසෝදක නම් කෘෂ විශේෂය පානය නොකරති. පිණුසිඟා ගිය විට එක් ගෙයකින් ලද දෙයින්ම ද යැපෙති. එක් බත් පිඩකින්ම හෝ යැපෙති. ගෙවල් දෙකකින් ලද දෙයින් හෝ යැපෙති. බත් පිඬු දෙකකින් හෝ යැපෙති. දිනක් හැර දිනක් හෝ ආහාර ගනිති. දෙදිනක් හැර හෝ ආහාර ගනිති. අඩමසකට වරක් හෝ ආහාර වළඳති. නොපිසූ පලා පමණක් හෝ වළඳති.
තන සහලෙන් පිසූ බත පමණක් හෝ වළඳති. වනයේහි ඉබේ හටගත් ධාන්‍ය පමණක් හෝ වළඳති. සම්කරුවන් විසින් ඉවත් කරන සම් කසට හෝ අනුභව කරති. සෙවල් අනුභව කරති. කුඩු අනුභව කරති. අන්‍යයන් ඉවතලන බත් දන් කුඩ හෝ අනුභව කරති. තන හෝ ගොම හෝ අනුභව කරති. වනමුල් ඵල හෝ ආහාර කොට ගනිති. ගස්වලින් වැටෙන ඵල පමණක් හෝ වළඳති. ඇතැම් තීර්ථකයෝ වටිනා වස්ත්‍ර පරිභෝගයෙන් ලෝභය ඇති වෙතැයි වස්ත්‍ර තෘෂ්ණාව දුරු කරු පිණිස සනවත් හඳිති. මිනී වලින් ඉවත්වන වස්ත්‍රගෙන පරිභෝග කරති. ජනයා ඉවතලු රෙදි කැබලි අවුලා පරිභෝග කරති. ගස්වල සිවි හෝ වස්ත්‍ර වෙනුවට පරිභෝග කරති. දිවිසම් වස්ත්‍ර වෙනුවට පරිභෝග කරති. නියද පට්ටා හෝ වස්ත්‍ර වෙනුවෙන් පරිභෝග කරති. ගස්වල පතුරුද වස්ත්‍ර වශයෙන් පරිභෝග කරති. අස්ලොමින් කළ කම්බිලි හා හිස කෙස් වලින් කළ කම්බිලිද පරිභෝග කරති. බකමුහුණු පියාපතින් කළ ඇඳුම්ද පරිභෝග කරති. හිසගේ රැවුල් නොකපා උදුරා දමති. හිඳීම් නිදීම් හැර හිටගෙනම හෝ වෙසෙති. උක්කුටියෙන්ම හෝ හිඳිති. යන්නට උවමනා විට නොනැගී මැඩියන්සේ පනිමින් යති. කටු මත නිදති. ලෑලිවල හෝ බිම හෝ හෝවිති. ඒක ඇලයකින්ම නිදන්නෝ හෝ වෙති. කය නොසෝදා නොනා දූවිලි තැවරුණු ගතින්ම වෙසෙති. පවසෝදා හැරීමටයි දිනකට තෙවරක් දියකට බැස ගනී. දිය බැස නාති. මේවා මිත්‍යා ප්‍රතිපත්ති හුය. ඒ මිත්‍යා ප්‍රතිපත්ති වලින් කිසි ප්‍රයෝජනයක් නැත. ඒවා පුරන්නෝ මෙලවද දුක්විඳ මරණින් මතු අපායෙහි උපදී. ඇතැම්හු දුකින් මිදීමේ ප්‍රතිපත්තියක් වශයෙන් ගෝ වෘතය පුරති. ඇතැම්හු කුක්කුර වෘතය පුරති. ඒවා දුෂ්කර ප්‍රතිපත්තිය හුය. ගෝ වෘතය යනු තන බුදිමින් ආදියෙන් ගවයා හැසිරෙන පරිදි හැසිරීමයි. කුක්කුර වෘතය යනු සුනකයන්සේ පැවැත්මයි. ඒ පිළිවෙත පුරන්නෝ සුනකයන්සේ බිම දැමූ ආහාරය පහත් වී මුඛයෙන්ම අනුභව කරති. පොළව සූරා සුනකයන්සේ බිම නිදති. භාග්‍යවතුන් වහන්සේ කෝලේ ජනපදයෙහි හලිද්ද වස්සන නම් නියම් ගමේ වැඩවසන අවස්ථාවේ ගෝවෘතය පුරණ පූර්ණ නම් කෝලිය පුත්‍රයාය කුක්කුරවෘතය පුරණ සේනිය නම් අචේලකයාය යන දෙදෙනා උන්වහන්සේ වෙත එළඹ වැඳ එකත් පසක හුන්නාය. ඉක්බිති ගෝවෘත්තික පුරාණ කෝලිය පූර්ණ කෝලිය පුත්‍රතෙමේ ස්වාමීනි කුක්කුරවෘතය පුරන්නා වූ අචේලක වූ මේ සේනිය දුෂ්කර ප්‍රතිපත්තියක් පුරන්නේය. හේ බිම දැමූ ආහාරය පහත් වී මුවින්ගෙන වළඳන්නේය. දීර්ඝ කාලයක පටන් පුරාගෙන එන ඔහුගේ ඒ කුක්කුරවෘතයේ මස්තක ප්‍රාප්තිය කවරේද? මරණින් මතු ඔහුගේ උපත කොහේදයි විචාලේය. තථාගතයන් වහන්සේ ඒ ප්‍රශ්නය නොඅසව යයි ප්‍රතික්ෂේප කළහ. පූර්ණ දෙවනුවද තෙවනුවද එවම විචාලේය. එකල්හි ඔහුට මෙසේ වදාළසේක. කුක්කුරවතිය සූත්‍රයෙන් පූර්ණය මේ ලෝකයෙහි ඇතමෙක් කුක්කුර වෘතය සම්පූර්ණ කොට නිරතුරුව වඩාද කුක්කුර ශීලය සම්පූර්ණ කොට නිරතුරුව වඩාද කුක්කුර චිත්තය සම්පූර්ණ කොට නිරතුරුව වඩාද කුක්කුරා කල්පය සම්පූර්ණ කොට නිරතුරුව පවත්වාද හෙතෙමේ කුක්කුර වෘතය සම්පූර්ණ කොට නිරතුරුව වඩා කුක්කුර සීලය සම්පූර්ණ කොට නිරතුරුව වඩා කුක්කුර චිත්තය සම්පූර්ණ කොට නිරතුරුව වඩා කුක්කුර ආකල්පය සම්පූර්ණ කොට නිරතුරුව පවත්වා මරණින් මතු බලුව උපදී. ඉදින් ඔහුට මේ සීලයෙන් හෝ මේ වෘතයෙන් හෝ මේ තපසින් හෝ මේ බ්‍රහ්මචාරියෙන් හෝ ශක්‍ර ආදී උසස් දෙවියෙක් හෝ වෙමි අන් දෙවියෙක් හෝ වෙමි යන දෘෂ්ටිය ඇතිවේ නම් එය මිත්‍යා දෘෂ්ටියකි.
පූර්ණය මම මිත්‍යා දෘෂ්ටිකයාට නරකය තිරිසන් යෝනී යන ගති දෙකින් එක් ගතියක් කියමි. පූර්ණය මෙසේ කුක්කුර වෘතය සමෘද්ධිමත්ව හොත් බලු බබට පමුණුවයි. වැරදුනහොත් නරකයට පමුණුවයි. තථාගතයන් වහන්සේ එසේ වදාළ කලෙහි කුක්කුර වෘත වඩන සේනිය කඳුළු සලා හඬා ගෝ වෘතය පුරන පූර්ණගේ අනාගතයේ බුදුරදුන්ගේ විචාලේය. තථාගතයන් වහන්සේ පෙරසේම ඒ ප්‍රශ්නය ප්‍රතික්ෂේප කොට තුන්වර වර දක්වා විචාල කලෙහි පෙරසේම විසඳා වදාළසේක. පසුව ඒ දෙදෙන බුදුරදුන්ගේ දහම් අසා ඔවුන්ගේ මිත්‍යා ප්‍රතිපත්ති හැර බුදු සසුනේහි පැවිදිව සම්‍යක් ප්‍රතිපත්ති පුරා සියලු කෙලෙසුන් නසා රහත් වූහ. තථාගතයන් වහන්සේ කිසි කලෙක නොවරදින සම්පූර්ණ කළහොත් ඒකාන්තේ නිවනට පමුණුවන සම්‍යක් ප්‍රතිපත්තියක් වදාරා ඇත්තේය. ඒ සම්‍යක් ප්‍රතිපත්තිය නොවරදින ප්‍රතිපත්තිය පුරණ බැවින් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න නම් වෙයි. තථාගතයන් වහන්සේගේ ඒ සුප්‍රතිපත්තිය මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ මහා සකුළුදාය සූත්‍රයේ දැක්වෙන පරිදි විස්තර කළ යුතුය. පුනච පරං උදායි අක්ඛතා මයා ශාවකාණං පටිපදා යථා පටිපන්නා මේ ශාවකා චත්තාරෝ සතිපට්ඨානේ භාවත්තේති ඉදුදායි බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං තත්‍ර ච පන මේ ශාවකා බහු අභිඤ්ඤාවෝසාන පාරමීපත්තා විහාරಂತಿ මහා සක්ලුදාය සූත්‍රයෙන්. එහි තේරුම මෙසේය. උදායි මා විසින් ශ්‍රාවකයන්ට දුකින් මිදී නිවන් ලැබුණු සඳහා පිළිපදින ආකාරය කියා දී ඇත්තේය. මා විසින් කියා දී ඇති පරිදි පිළිපදින්නා වූ මාගේ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානයෙන් භාවනා කරති. උදායි මේ සස්නෙහි මහානතෙමේ බලවත් වීරයෙන් යුක්ත වූයේ සංස්කාරයන්ගේ ඇති සැටියට දැකීමට සමත් යහපත් නුවණින් යුක්ත වූයේ භාවනා ආරම්මණය නැවත නැවත සිතට නගා දෙන යහපත් සිහියෙන් යුක්ත වූයේ තිර නැත්තා වූ දුක් වූද ආත්ම නොවන්නා වූද සුභ නොවන්නා වූද මේ කය ස්ථීර නැතියක් දුක් ගොඩක් ආත්ම නොවන්නක් අසුභයක් වශයෙන් සිතින් බලමින් වෙසේද එසේ කිරීමෙන් ලෝකයේයි කියනු ලබන මේ පංචස්කන්ධය සම්බන්ධයෙන් ඇතිවිය හැකි ඇලීම් හා ද්වේෂය දුරු කෙරේ. බලවත් වීරයෙන් යුක්ත වූයේ සංස්කාරයන්ගේ තතු දැනගැනීමට සමත් නුවණින් යුක්ත වූයේ භාවනා ආරම්මණය නැවත නැවත සිතට නගා දෙන සිහියෙන් යුක්ත වූයේ ස්ථීර නො වූ දුක් වූ ආත්ම නොවූ වේදනාවෙන් තිර නොවන දුක් වූ ආත්ම නොවන දේවල් වශයෙන් සිතින් බලමින් වාසය කෙරේද එසේ වෙසමින් වේදනා සම්බන්ධයෙන් ඇතිවිය හැකි ඇලීම හා ද්වේෂය දුරු කෙරෙයි. බලවත් වීරයෙන් යුක්ත වූ සංස්කාරයන්ගේ තතු දැන ගැනීමට සමත් නුවණින් යුක්ත වූයේ භාවනා ආරම්මණය නැවත නැවත සිතට නගා දෙන සිහියෙන් යුක්තව ස්ථීර ආත්ම නො වූ දුක් වූ ආත්ම නො වූ ස්ථීර නොවන දුක් වන ආත්ම නොවන දෙයක් ලෙස සිතින් බලමින් වාසය කෙරේ. එසේ වෙසමින් ඒ චිත්තය සම්බන්ධයෙන් ඇතිවිය හැකි ඇලීම හා ද්වේෂය දුරු කෙරේ. බලවත් වීරයෙන් යුක්ත වූ සංස්කාරයන්ගේ තතු දැන ගැනීමට සමත් නුවණින් යුක්ත වූ භාවනා ආරම්මණය නැවත නැවත සිතට නගා දෙන සිහියෙන් යුක්ත වූ ස්ථීර ආත්ම නො වූ දුක් වූ ආත්ම නො වූ නීවරණ ආදී ධර්මයන් ආත්ම නො වූ දුක් වූ
ධර්මයන් වශයෙන් සිතින් බලමින් වාසය කෙරේද එසේ වෙසමින් ඒ ධර්මයන් සම්බන්ධයෙන් ඇතිවිය හැකි ඇලීම හා ද්වේෂය දුරු කෙරෙයි. එසේ පිළිපැදීමෙන් මාගේ බොහෝ ශ්‍රාවකයෝ අරහත්වයට පැමිණ වාසය කරන්නාහ. කියන ලද පාඨයෙන් දැක්වෙන්නේ සතර සතිපට්ඨානයන් වැඩිම තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට කියා දී ඇති එක් සම්‍යක් ප්‍රතිපත්තියක් බවය. ඉදිරියටද ඒ සූත්‍රයේහි සතර සම්‍යක් ප්‍රදාන ආදිය වැඩිමත් තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට කියා දෙන ලද සම්‍යක් ප්‍රතිපත්තිය බව දක්වා තිබේ. සතිපට්ඨාන සම්‍යක් ප්‍රදාන ඉර්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග යන බෝධිපාක්ෂික ධර්මයන් වැඩිමය, අෂ්ට විමෝක්ෂයන් වැඩිමය, අෂ්ට අභිභායතන වැඩිමය, සතර ධානයන් වැඩිමය, අනේක ප්‍රකාර ප්‍රාතිහාරයන් කිරීමට සමත් ඉර්ධිවිද අභිඥාව ඉපදවීමය, දිව්‍යමය වූද මානුෂික වූද සියුම් වූද දුරහි වූද ශබ්දයන් ඇසීමට සමත් දිව්‍ය සෝත අභිඥාව ඉපදවීමය, අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත මෙයයි දැනීමට සමත් පරචිත්ත විජානන ඥානය උපදවා ගැනීමය, තමාගේ අතීත ಜಾති පිළිවෙල දක්නා ඥානය උපදවා ගැනීමය, ඒ භවවලින් චුතව කර්මානුරූපව සුගති දුගතීන්හි උපදනා සත්වයන්ගේ චුති උප්පත්තීන් දක්නා නුවණ උපදවා ගැනීමය, සකල ආශ්‍රවයන් ක්ෂය කොට අරහත් ඵලයේ උපදවා ගැනීමට යන මේවා තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට උගන්වන ලද සම්‍යක් ප්‍රතිපත්තියුය. සතිපට්ඨාන භාවනා ආදීෙහි යෙදීම සීලෙහි පිහිටා කළ යුත්තක් වන බැවින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සන්නිශ්චිත සීලය යන චතුපාරිශුද්ධ සීලයද ඒ සම්‍යක් ප්‍රතිපත්තියට අයත් වෙයි. ශ්‍රමණ ප්‍රතිපත්තිය බොහෝ සූත්‍රවල අනේක ආකාරයෙන් දේශනා කළ ඇත්තේය. තවත් සූත්‍රවල දේශනා කර ඇති පරිදි ශ්‍රමණ ප්‍රතිපත්තිය මෙසේය. ගිහිගේ හැර පැවිදි වන්නා වූ තැනැත්තා විසින් අනුන්ට හිංසා කිරීම පිණිස පාවිච්චි කරන දඬු මුගුරු ආයුධ පාවිච්චිය හැර ප්‍රාණඝාතයෙන් වැළකී පව් කිරීමෙහි ලැජ්ජා ඇතිව සත්වයන් කෙරෙහි මෛත්‍රිය ඇතිව කරුණාව ඇතිව වාසය කළ යුතුය. හිමියන් විසින් නොදුන් දෙය ගැනීමෙන් වැළකී දුන් දෙය පමණක් ගනිමින් සොරකම් නොකරන පිරිසුදු සිත් ඇතියෙකු විසිය යුතුය. ග්‍රාම ධර්ම සංඛ්‍යාත අබ්‍රහ්මචර්යාවෙන් හෙවත් ලාමක හැසිරීමෙන් වැළකී පිරිසුදුව වාසය කළ යුතුය. බොරු කීමෙන් වැළකී සත්‍යම පාවිච්චි කරන්නා වූ අන්‍යයන් නොරවටවන්නා වූ ස්ථීර කතා ඇත්තා වූ විශ්වාස කළ හැකි කතා ඇත්තා වූ පුද්ගලයෙක් විය යුතුය. කේලම් කීමෙන් හෙවත් සමගි වූවන්ගේ භේදය පිණිස එක් තැනක කී දේ අසා අන් තැනකට ගොස් කීමෙන් වැළකුණා වූ, බිඳුනවුන් සමදි කරන්නා වූ, සමගි වූවන් සමගිය තහවුරු කරන්නා වූ, සමගියට කැමති වන්නා වූ පුද්ගලයෙකු විය යුතුය. අසන්නවුන්ගේ සිත් රිදවන පරසු වචන කීමෙන් වැළකී අසන්නවුන්ගේ සිත් පිනවන මටසිලටු යහපත් වචන කියන කෙනෙක් විය යුතුය. සම්ප්‍රප්පලාප හෙවත් අසන්නවුන්ට දෙලොවට යහපතක් නොවන නිරර්ථක කතාව හැර දෙලොවට යහපතට හේතු වන යහපත් කතා පමණක් සුදුසුකල් බලා කරන්නෙකු විය යුතුය. පැල හට ගන්නා වූ මූල බීජ ආදී බීජයන් හා නොමරුණු ගස්වලින් සිඳීම ගින්නෙන් දැවීම ආදිය විනාශ කිරීමෙන් වැළකිය යුතුය. එක් වේලක් පමණක් ආහාර වළඳින, රාත්‍රී භෝජනයෙන් වැළකුණු, විකාල භෝජනයෙන් වැළකුණු කෙනෙකු විය යුතුය. නැටුම් ගෙවුම් වැයුම් හා සද්ධර්මයට පටහැනි හේයින් විසූක නම් වූ නොයෙක් ක්‍රීඩාද කිරීමෙන්, කරවීමෙන්, ඇසීමෙන්, බැලීමෙන් වැළකිය යුතුය. ගෙතු නොගෙතු මල්, සඳුන් ආදී සුගන්ධ ද්‍රව්‍ය සම පැහැපත් කිරීමට පිණිස ගල්වන කොකුම්, කල්ක ආදිය යන මේවා පැළඳීමෙන්, ඇඟ ගැල්වීමෙන් වැළකිය යුතුය. උච්චාසයන මහාසයන පරිභෝගයෙන් වැළකිය යුතුය. රන් රිදී මුසු කහවණු හෙවත් මිල මුදල් පිළිගැනීමෙන් වැළකිය යුතුය. අමුදාන්‍ය අමු මිරිස් පරිභෝජනයෙන් වැළකිය යුතුය. ස්ත්‍රීන් හා කුමාරිකාවන් පිළිගැනීමෙන් වැළකිය යුතුය.
දාසි දාසයන් පිළිගැනීමෙන් වැළකිය යුතුය. එළුවන් තිර එළුවන් පිළිගැනීමෙන් වැළකිය යුතුය. කුකුලන් ඌරන් ඇතුන් ගවයින් අසුන් වෙළඹුන් කෙත්වතු පිළිගැනීමෙන් වැළකිය යුතුය. ගිහියන්ගේ පණිවිඩ හෝ හසුන්පත් හෝ තනින් තන ගෙන යාමෙන් වැළකිය යුතුය. ගිහියන්ගේ වැඩට තනින් තන යාමෙන් වැළකිය යුතුය. බඩුවලින් හෝ මුදලින් හෝ ගනුදෙනු කිරීමෙන් වැළකිය යුතුය. කිරුමෙන් වංචා කිරීමය, රන් බඩු ලෙස නොරන් බඩු දීමෙන් වංචා කිරීමය, මැනීමෙන් වංචා කිරීමය යන මේවායින් වැළකිය යුතුය. හිමියන් අහිමියන් කිරීමට අල්ලස් ගැනීමය, ප්‍රයෝගයෙන් අනුන් රැවටීමය, සමාන දෙයකින් අන්‍යයන් රැවටීමය යන මේවායින් වැළකිය යුතුය. අත්පා ආදිය සිඳීම, මැරීම, රැහන් ආදියෙන් බැඳීම, සැඟවී සිට පැහැර ගැනීම, ගම් විනාශ කොට වස්ත්‍රව පැහැර ගැනීම, බියගන්වා බලහත්කාරයෙන් වස්තුව පැහැර ගැනීම යන මේවායින් වැළකිය යුතුය. වඩ වඩා දේවල් සොයන්නට නොගොස් කය වසන සිවුරෙන් හා කුසගිනි නිවන ආහාරයෙන්ද සතුටු විය යුතුය. පක්ෂියාට යන යන තැන පියාපත් ගෙන යා හැකි වන්නාක් මෙන් ඒ භික්ෂුව අපහසුවක් නැතිව යන යන තැනට තමාගේ පිරිකර ගෙන යා හැකිය. මේ ආර්ය සීලස්කන්ධයෙන් සමන්විත වන භික්ෂු තෙමේ නිර්වද්‍ය සුඛය විඳී. කියන ලද ආර්ය ශීලයෙහි පිහිටියා වූ භික්ෂුව විසින් තමාගේ චක්ෂු ආදී ඉන්ද්‍රියන් සංවර කළ යුතුය. ඇසින් රූපයක් දුටු විට ස්ත්‍රියක් පුරුෂයෙක්, ලස්සන එකෙක්, ලස්සන එකියක්, හොඳ එකෙක්, හොඳ එකියක් කියා එහි නිමිතිගත නොගත යුතුය. මුහුණ හොඳයි, කම්මුල් හොඳයි, හිනාව කතාව හොඳයි යනාදී නොසලකිය යුතුය. චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් තොරව වාසය කරන්නහුට උපදිනා වූ අවිද්‍යා ව්‍යාපාද සංඛ්‍යාත පාප ධර්මයන් නූපදනා පරිදි චක්කු ඉන්ද්‍රිය සංවර කළ යුතුය. එසේම සෝත, ගාන, ජිවහා, කාය, මන යන ඉන්ද්‍රියන්ද සංවර කළ යුතුය. මේ ආර්ය ඉන්ද්‍රිය සංවරය ඇත්තා වූ භික්ෂුවට ස්වසන්තානෙහි රාගාදී කෙලෙසුන්ගෙන් තෙත් නොවී සුවය ලැබේ. ආර්ය සීලස්කන්ධයෙන් හා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත මහණ විසින් ඉදිරියට යන කල්හි නුවණින් ඉදිරියට යා යුතුය. පස්සට යන කල්හි නුවණින් පස්සට යා යුතුය. ඉදිරිය බැලීම, වටපිට බැලීම නුවණින් කළ යුතුය. අත්පා හැකිලවීම, දිගු කිරීම නුවණින් කළ යුතුය. පාසියුරු දැරීම නුවණින් කළ යුතුය. කෑම පීම නුවණින් ගත යුතුය. මල මුත්‍ර පහ කිරීම නුවණින් කළ යුතුය. යාම සිටීම, හිඳීම, නිදීම, අවදිව සිටීම, කතා කිරීම, තුෂ්ණිම්භූත වීම යන සියල්ලම නුවණින් කළ යුතුය. මේ ආර්ය සීලස්කන්ධයන් හා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වන සති සම්පජාඤ්ඤයෙන් යුක්ත වූ මහණු විසින් ආරණ්‍ය වෘක්ෂ මූල ගුහා ආදී විවේක ස්ථානයන් වාජනය කළ යුතුය. විවේක ස්ථානවලට එළඹ පළඟ මැද කය කෙලින් තබා කර්මස්ථානයෙහි සිහිය පිහිටුවාගෙන වෙසමින් අවිද්‍යාව හෙවත් කාමච්ඡන්දය දුරු කිරීමට වෑයම් කළ යුතුය. කාමච්ඡන්දය දුරුකොට එයින් සිත පිරිසුදු කරගෙන වාසය කළ යුතුය. ව්‍යාපාදයේ දුරු කිරීම සඳහා වෙර වැඩිය යුතුය. ව්‍යාපාදයේ දුරුකොට ව්‍යාපාදයෙන් සිත පිරිසුදු කොට සකල සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් විසිය යුතුය. තීන මිද්දයන් දුරු කිරීමට වෙර වැඩිය යුතුය. ආලෝක සංඥාවෙන් යුක්තව, සිහියෙන් යුක්තව තීන මිද්දයෙන් සිත පිරිසුදු කොට වැසිය යුතුය. උද්ධච්ච කුක්කුච්චයන් දුරු කිරීමට වෙර වැඩිය යුතුය. උද්ධච්ච කුක්කුච්චයන් දුරුකොට උද්ධච්ච කුක්කුච්චයන්ගේ සිත පිරිසුදු කොට සංසුන් සිතින් විසිය යුතුය. කුසල ධර්මයන් කෙරෙහි විචිකිච්ඡාව දුරු කිරීමට වෙර වැඩිය යුතුය. කුසල ධර්ම විශේෂෙහි එසේද මෙසේද යන සැක දුරුකොට පිරිසුදු සිතින් විසිය යුතුය. සිත කිලිටි කරන්නා වූ, ප්‍රඥාව දුබල කරන්නා වූ ඒ කාමච්ඡන්ද ආදී නීවරණයන්ගෙන් සිත පිරිසුදු කරගත් මහණහු විසින් කාමයන් කෙරෙහි වෙන්ව, අකුසල ධර්මයන් කෙරෙන් වෙන්ව විතර්ක විචාර සහිත වූ ප්‍රීතිය හා සුඛය ඇත්තා වූ ප්‍රථම ධානය උපදවා ගත යුතුය. ඉක්බිති විතක්ක විචාරයන් සංසිඳුවා ආධ්‍යාත්මෙහි හටගත් ශ්‍රද්ධාව ඇත්තා වූ, චිත්තයාගේ එකඟ බව ඇත්තා වූ විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇත්තා වූ ද්විතීය ධානය උපදවා ගත යුතුය. ඉක්බිති ප්‍රීතිය කෙරෙහි ඇලීම හැර උපේක්ෂකව
සිහිනුවණින් යුක්තව ප්‍රණීත සුඛයෙන් යුක්තව තෘතිය ධානයේ උපදවා ගත යුතුය. අනතුරුව කායික සුඛ දුක්ඛ ප්‍රහාණයෙන් සෝමනස්ස දෝමනස්සයන්ගේ දුරු වීමෙන් සුඛ දුක විරහිත වූ උපේක්ෂාව නිසා පිරිසිදු වූ යහපත් සිහියෙන් යුක්ත වන්නා වූ චතුර්ථ ධානයේ උපදවා ගත යුතුය. ධාන උපදවාගත් භික්ෂු තෙමේ ඒ සමාධියෙන් ලෝකෝත්තර මාර්ගඵල දක්වා එළඹ සිට සිහි ඇත්තේ වෙයි. යම් ධර්මයක් හි අවිද්‍යා ව්‍යාපාද ආදී අකුසල ධර්මයෝ ඉතිරි නොවී නිරුද්ධ වෙද්ද ඒ චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය තත්වාකාරයෙන් දැනගනී. හිතෙමේ ඇසින් රූප දැක ප්‍රිය රූපයට ලෝභ නොකෙරේ, අප්‍රිය රූපයට ද්වේෂ නොකෙරේ, සුඛ වේදනාවක් හෝ දුක වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් හෝ ඔහුට ඇති වූ කලී ඔහු අහෝ සැපය යයි තෘෂ්ණා වශයෙන් ඒ වේදනාව ගැන සතුරු නොවේ. තෘෂ්ණා වශයෙන් අහෝ සැපය හෝ නොකියයි. ඒ වේදනාව තෘෂ්ණාවෙන් නොපිළිගනී. එසේ වේදනාවන් කෙරෙහි ඇලීම් දුරුකොට වාසය කරන්නා වූ භික්ෂුවකගේ වේදනාවන් ගැන සතුරු වන්නා වූ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදානය නිරුද්ධ වෙති. උපාදාන නිරෝධයෙන් මතු ප්‍රතිපත්තිය ඇති කරන කර්මයන්ගේ නිරෝධය වෙයි. කර්මයන්ගේ නිරෝධයෙන් උප්පත්ති නිරෝධය වෙයි. උප්පත්ති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නිරුද්ධ වෙයි. මෙසේ ඒ දුක්ඛ ස්කන්ධයාගේ නිරෝධය වෙයි. ඒ භික්ෂු තෙමේ කනින් ශබ්ද අසා, නැහෙන් ගන්ධයන් ආග්‍රහණය කොට, දිවෙන් රසයන් ආස්වාදනය කොට, කයින් නොඑක් පහස ලැබ, සිතින් නොඑක් දේ දැන, ප්‍රිය දෙයට ඇලුම් නොකරයි, අප්‍රිය දෙයට ද්වේෂ නොකරයි. ඇලීම් ගැටීම් දෙකෙන් මිදුණා වූ ඒ භික්ෂු තෙමේ සුඛ වූ හෝ දුක්ඛ වූ හෝ සුව දුක් නොවූ හෝ යම් වේදනාවක් විඳීද ඔහු ඒ වේදනාව ගැන තෘෂ්ණා වශයෙන් සතුරු නොවේ. තෘෂ්ණා වශයෙන් අහෝ සැපය යනාදී නොකියයි. ඒ වේදනාව තෘෂ්ණාවෙන් නොගිල ගනී. එසේ වූ ඔහුට වේදනාවන් පිළිබඳ වූ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධ වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය හෙවත් කුසල අකුසල කර්ම නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය, ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නිරුද්ධ වෙයි. මෙසේ ඒ දුක්ඛ ස්කන්ධයාගේ නිරෝධය වෙයි. මේ මධ්‍යම නිකායේ මහා තණ්හක්ඛය සූත්‍රයේහි වදාරා ඇති ප්‍රතිපත්ති ක්‍රමයයි.